සුබ දවසක් දරුවනි. අදත් අපි හරිදේ ටීවී නාලිකාව තුලින් හරිදේ පාසල වෙත පැමිණියා අපගේ සුපුරුදු ගණිත පාඩම කරගෙන යාම සඳහා. ඉතින් දරුවනි සියලුන්ටම සුබ දවසක්. ඒ වගේම ගිය පන්තියේදී අපි ඉදිරිපත් කරා ගිය සතියේ පන්තියේදී ඉදිරිපත් කරා දරුවන්ට ගැටලුවක්. ඒ ගැටලුවටත් සාර්ථකවමින් විසඳුම් රාශියක් ඇවිල්ලා තිබුණා. ඒකට ගොඩක් ස්තුතියි දරුවන්ට තමන්ගේ දැනුම උරගා බැලීම සම්බන්ධයෙන්. ඉතින් තවත් දරුවෝ පිරිසක් ඇති මේ වෙනකොට ආලින්දේ රැස් වෙලා තමන් ඉදිරිපත් කරපු ගැටලුවේ නිර්වද්‍යතාවයල් තියනවාද විසඳා ගන්න තියනවාද අවබෝධය තියනවාද ඒ දේවල් निराකරණය කර ගැනීමට. ඉතින් ඒ අරමුණින් අපි එහෙනම් පළමුවෙන්ම ගිය සතියේ ඉදිරිපත් කර ගැටලුව විසඳලා ඉන්නම් අලුත් පාඩමට යන්න ඉස්සරින්. එහෙනම් අපි බලමු මොකද්ද ගැටලුව කියලා. එතකොට මෙන්න මේ ආකාරයේ ගැටලුවක් දුන්නේ අපි. මේ විදිය සිලින්ඩරයක් තියෙනවා. කුහර සිලින්ඩරයක්. එතකොට මේ කුහර සිලින්ඩරේ මේ ආකාරයට අරේවල් දෙකක් තියෙනවා. දීලා තියෙනවා මේ විදිහට විස්කම්බයවල් දීලා තියෙන්නේ. මෙතෙන්ද මෙතෙන්ට විස්කම්බය දීලා තියෙනවා 14 සෙන්ටිමීටර්. පිට බාහිර දීලා තියෙනවා සෙන්ටිමීටර් 28ක් ලෙස. 28ක් ලෙස. එතකොට දැන් අපෙන් අහන්නේ පළවෙනි කොටසට අහනවා හරස්කඩ වර්ගඵලය. එතකොට හරස්කඩ වර්ගඵලය කියන්නේ මේකේ මේ කොටසේ වර්ගඵලය. ඉතින් එතකොට මෙතන ඉඳලා මේ ටික අපිට මේ විදිහට පාට කරොත් මේක තමයි හරස්කඩ වෙන්නේ. සිලින්ඩරේ හරස්කඩ වෙන්නේ මේක. ඉතින් එතකොට එතනින් පෙන්වන්නේ වෘත්ත ඇත්තටම මේ පළවෙනි වෘත්තේ කුඩා වෘත්තේ විශාල වෘත්තේ වෘත්ත දෙකක් තියෙනවා. ඉතින් එතකොට වෘත්ත දෙකක අන්තරයෙන් තමයි අපිට හරස්කඩ ගන්න පුළුවන්. එහෙනම් හරස්කඩ වර්ගඵලය මට ලියන්න පුළුවන්. වෘත්තයක වර්ගඵලය අපි ඉගෙන ගත්තා දුවල පුතාලා හොඳින්ම 5r වර්ගය. r කිව්වේ වෘත්තයේ අරය. දැන් එතකොට මෙතන විස්කම්බය 14 කියලා දීලා තියෙනකොට එහෙනම් මේකේ අරය වෙනවා සෙන්ටිමීටර් 7ක් ඇතුලේ වෘත්තේ. පිට වෘත්තයේ දීලා තියෙන විස්කම්බය 28ක් කියලා එහෙනම් පිට එකේ අරය වෙනවා සෙන්ටිමීටර 14ක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය මේ විදිහට 5r වර්ගය කියන එකෙන් ලියන්න පුළුවන්. 5 කියන එක මම දෙන්නට පොදු එළියට ගත්තා. 14 වර්ගය අඩු කිරීම 7 වර්ගය වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 14 වර්ගය 7 වර්ගය. එතකොට මේක මේ ආකාරයට මට සුළු කරන්න පුළුවන්. 5 කියන්නේ 7න් 22යි. මෙතන තියෙන්නේ වර්ග දෙකක අන්තරය. ඔන්න දුවල පුතාලා ගොඩාක් වෙලාවට මෙතනදී පටල ගන්න දෙයක් තියෙනවා. මං හින්දා ලේසි පහසු සුළු කිරීමේ ක්‍රමයක් අපි අලුත් දෙයක් හඳුන්වා දෙනවා. අලුත් ක්‍රමයක්. දුවල පුතාලා පුරුදු වෙලා තියෙන සාම්ප්‍රදායික ක්‍රමයෙන් පොඩ්ඩක් බාහිරව ගිහින් තියෙනවා. ඒ කියන්නේ පුතාලා දන්නවා මේක ක්‍රමේ. නමුත් ගොඩක් වෙලාවට දුවල පුතාලා මේක ඇප්ලයි කරන්නේ භාවිතා කරන්නේ. ඉතින් ඒකදී මම හඳුන්වා දෙන්නම් අලුත් දෙයක් විදිහට. අපි ඇත්තටම හරිදේ පාසලෙන් හරිදේ නාලිකාවෙන් ගොඩක් වෙලාවට අලුත් දේවල් තමයි අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත් දේවල්, නව නිර්මාණ, නව දේවල්, නව චින්තනය. ඉතින් එතකොට මේකත් මම ඒ විදිහට කියලා දෙන්නම් දුවල පුතාලාට. ඔන්න අලුත් දෙයක්. 14 කියන්නේ දැන් මෙතන ඇත්තට වර්ග දෙකක අන්තරයක් තියෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 14 7 වැඩි කිරීම 14 ඍණ 7 වර්ග දෙකක අන්තරය ගන්න. වර්ග සෙන්ටිමීටරය.
ඉතින් එතකොට 22 බෙදීම 14යි 7යි කියන්නේ 21යි. 14 ඍණ 7යි කියන්නේ 7යි. වර්ග සෙන්ටිමීටර. 7ට 7 සුළු වුණා. දැන් එතකොට අපිට ආවා උත්තරේ 22 වැඩි කිරීම 21. 22 වැඩි කිරීම 21 කියලා ආවා හරස්කඩ වර්ගඵලය. එතකොට 22 වැඩි කිරීම 21 කියන එක අපිට එනවා 442ක් ලෙස. වර්ග සෙන්ටිමීටර. එතකොට හරස්කඩ වර්ගඵලය අපි හොයාගත්තා. මේකේ 442යි. ඊට පස්සේ අපෙන් ඉල්ලනවා ඒ කොටසේ පරිමාව. ඒ කොටසේ පරිමාව. එතකොට පරිමාව අපිට ලියන්න පුළුවන් මම මෙතනම ලියන්නම්. පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම ලම්බක උස. ඉතින් එහෙනම් පරිමාව මට ලියන්න පුළුවන් මේ විදිහට. පරිමාව සමානයි 442 තමයි වර්ගඵලය. ඒක වැඩි කරනවා මේකේ උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 70ක් ලෙස. සෙන්ටිමීටර 70ක් ලෙස දීලා තියෙනවා. එහෙනම් 442 අපි වැඩි කරනවා 70න්. එතකොට වෙනවා ඝන සෙන්ටිමීටර පරිමාවක් නිසා. එතකොට දැන් මේක ගත්තාම කොට තියෙනවා 70 වැඩි කිරීම 442. එතකොට බිංදුව අගට දැම 7 වරක් 2 14යි එකක් කිරුවේ 7 වරක් 4 28යි 1යි 29යි 7 වරක් 4 28යි 2යි 30යි 30940යි කියලා අපිට එනවා ඝන සෙන්ටිමීටර් මේ කොටසේ පරිමාව. ඉතින් එතකොට දුවදරුවනේ ඔන්න පරිමාවත් අපි හොයාගත්තා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ලෝහ උණු කර ඒකේ ලෝහ උණු කර සෑදිය හැකි ගෝල සංඛ්‍යාව. එතකොට මේක අපි උණු කරලා හදනවා විස්කම්භය 7ක් වන ගෝල සංඛ්‍යාව. ඒ ගෝල සංඛ්‍යාව කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් අපි ගෝලයක පරිමාවෙන් මේක බෙදපුවාම අපිට හොයාගන්න පුළුවන් ගෝල සංඛ්‍යාව. එහෙනම් මම මේක පොඩ්ඩක් මකලා දුර පුරාත මම ලියන්නම් ගෝල සංඛ්‍යාව. එතකොට සෑදිය හැකි ගෝල සංඛ්‍යාව සෙන්ටිමීටර අරය 7ක් වන ගෝල සංඛ්‍යාව අරය සෙන්ටිමීටර 7ක් වන ගෝල සංඛ්‍යාව. එහෙනම් ගෝලයක පරිමාව 3න් 4යි 5r ඝනය. එහෙනම් මේක බෙදන්න ඕන 30940 ඝන සෙන්ටිමීටර් බෙදනවා ගෝලයක පරිමාව වෙනවා 3න් 4යි 5r ඝනය කියන්නේ එතකොට 7 3ක් ඝන සෙන්ටිමීටර්. එතකොට මේකෙන් සුළු වුණාම මට ලියන්න පුළුවන් 30940 බෙදීම මේකට මේක සුළු වුණා. උඩට 4 ගියා යට 4 තියෙනවා 22 තියෙනවා 7 මේක සුළු වුණාම අපිට එනවා ගෝල සංඛ්‍යාව කොහොම 22ක් කියලා. 22ක් ගෝල එතකොට 22ක් කියලා එනවා මේක සුළු වුණා. දුර පුතා සුළු කරලා බලන්න. ඉතින් එතකොට ඔන්න දුර පුතාලා ගිය සතියේ පැනේට අපි පිළිතුරු ලියා ගත්තා. දුර පුතාලට මේකේ නිවැරදිතාව කොච්චර දුර කියලා බලා ගන්න පුළුවන්. අලුත් සුළු කිරීමේ ක්‍රමයකුත් මම කියලා දුන්නා. ඉතින් එතකොට එහෙනම් අපි අද අලුත් පාඩමට අපි දැන් පියමනිමු. අපි එහෙනම් අද පාඩම බලමු මොකක්ද කියලා. අලුත් මාතෘකාව සමීකරණ. එතකොට මේ සමීකරණයක් කියන්නේ මොකක්ද? ඉතින් සමීකරණ කියන්නේ සමීකරණ වර්ග කීයක් තියෙනවා? දුවල පුතාලාට මෙන්න මේ ආකාරයේ සමීකරණ හම්බ වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා ඒක සාමාන්‍ය පෙළ විභාගයට නියමිත සමීකරණ තියෙනවා. මේ මාතෘකාව යටතේ සරල සමීකරණ 1
සරල සමීකරණ. ඒත් එක්කම අංක 2 විදිහට කතා කරනවා අපි සමගාමී සමීකරණ. ඊළඟට කතා කරනවා අංක 3 යටතේ වර්ගජ නැත්නම් වර්ග සමීකරණ. වර්ගජ කියලාත් කියනවා. එතකොට මේ මාතෘකා තුන අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩම තුලින් දුව පුතාලට විග්‍රහ කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. ඒත් එක්ක මේ පාඩම යටතේ විශේෂයෙන්ම ගැටලු ගොඩක් වෙලාවට රචනාමය ගැටලු දෙකක් සමග බහුවර්ණත් සමහරක් වෙලාවට ගැටලුවක් නම් අනිවාර්යෙන් එනවා. ඒත් එක්කම ගැටලු දෙකක් විතරක් එන්න පුළුවන්. ඒත් එක්කම මේ මාතෘකාව අනිත් පාඩම් එක්කත් සහසම්බන්ධතාවයක් තියෙනවා. ඒ හින්දා මේ පාඩමත් අපි සාකච්ඡා කරන එක ගොඩක් වැදගත් වෙනවා දුවල් පුතාලාට. අනිත් පාඩම් වලත් යම් කොටස් හැසිරීමේදී මේවා උපයෝගී කරගන්න සිද්ධ වෙන නිසා. ඉතින් එහෙනම් අපි පළවෙනියට අපි කතා කරමු එහෙනම් සරල සමීකරණ. අංක 1 සරල සමීකරණ. එතකොට සරල සමීකරණයක් කියන්නේ මොකක්ද? සරල සමීකරණයක් කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. අපිට ලියන්න පුළුවන් කුඩාම සරල සමීකරණයක් මම ලියන්නම් 2x ධන 1 සමානයි 5යි. මේ සරල සමීකරණය. මේක සමීකරණයක්. අඥාත පදයක් නැත්නම් නොදන්නා පදයක් සහිත වීජියම ප්‍රකාශනය කරලා අපි කියන සමීකරණයක් කියලා. සමීකරණයක්. ඉතින් ඒකේ කුඩාම සමීකරණය තමයි මේ සරල සමීකරණ කියන්නේ. පොඩ වීජිය නොදන්න අඥාත පදේ එකයි. මේ සමීකරණය හැටියට තියෙන x කියන එක. ගොඩක් වෙලාවට අපි භාවිත කරන්නේ ඉංග්‍රීසි හොඩියේ x y z ඒකම a b c p q r l m ඒ වගේ අකුරු තමයි ගොඩක් වෙලාවට මේ සමීකරණ වලට යොදන්න බෙදාගන්නේ. ගොඩාක් වෙලාවට x a b තමයි ගොඩක් වෙලාවට යූස් කරන x y. ඉතින් මේ 2x ධන 1 සමානයි 5යි. එතකොට මේකේ අඥාත පදේ වෙනවා x. එතකොට මේකේ විසඳනවා කියන්නේ මේ සමීකරණ විසඳන්න කියලා දෙන්නේ. විසඳන්න. එතකොට විසඳන්න කියලා කියපුවාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සමහරක් වෙලාවට x හොයන්න කියලා දෙනවා. නැත්නම් විසඳන්න කියලා දුන්නාම දුවල්පතාල දැනගන්න ඕනේ මේ x වල අගය මොකක්ද කියන එක හොයන්න කියන එක තමයි මේ කියන්නේ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් විසඳන්න කියලා කියපුවාම පරීක්ෂකතුමා බලාපොරොත්තු වෙන්නේ මේක x වලට එන වටිනාකම කොහොමද කියලා. දැන් මම බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. ආකාර කීපයක් තියෙනවා. මම එක ක්‍රමයක් විතරක් දුවල් පුතාලට කියලා දෙන්නම්. දැනට භාවිත වෙන ඉස්කෝලවල ගොඩක් වෙලාවට පරිහරණය කරන ක්‍රමේ. ඉතින් ඒ ක්‍රමය යටතේ මේක කරමු නැත්නම් විවිධ ක්‍රම තියෙනවා කීපයක්. නමුත් අපි එක ක්‍රමයකින් විතරක් කතා කරගෙන යම් පාඩම ඉදිරියට ගෙනියන්න. එහෙනම් 2x ධන 1 සමානයි 5යි. මේකෙන් කියන්නේ සමීකරණයෙන් කියන්නේ සමීකරණ සමාන ලකුණෙන් කියන්නේ දුවල පුතාලා ගෙදර දොරේ නිතර දොරේ දකිනවා තරාදිය කියන එක. විශේෂයෙන්ම අර පරණේ කඩවල වල එල්ලලා තියෙනවා දෙපැත්තට අර බකට් දෙකක් දාලා තරාදියක්. ඒක බැලන්ස් කරනවා. මුදලාලි කොහමද එක පැත්තකට බඩු දානවා අනිත් පැත්තට පඩි දානවා. බැලන්ස් එක වෙනස් වෙන්නේ. ඒ වගේ තමයි මේකෙත්. මේ සමීකරණේ දෙපැත්ත හරියටම තරාදියකට හා සමාන කරන්න පුළුවන්. දෙපැත්තට මොනවා හරි මේ පැත්තට කරොත් ඒ සංසිද්ධියම අනිත් පැත්තටත් කරන්න ඕනේ. නැත්තම් අන්බැලන්ස් කරනවා. එක පැත්තට බැර වෙනවා. ඒ හින්දා එහෙම බෑ. සමීකරණ කියන්නේ ඒකයි. මේ පැත්තේ අගයල් මේ පැත්තේ අගයල්ට සමානයි. ඉතින් ඒ ක්‍රමය තමයි අපි භාවිතා කරන්නේ. ඒක ඇත්තටම මුදලාලිගේ තරාදි ක්‍රමය කියලා කිව්වත් මේකට නිවැරදි. මුදලාලිගේ තරාදි ක්‍රමය. හරිද? ඉතින් මුදලාලිත් හොඳට දන්නවා බඩු බැලන්ස් කරලා දෙන්න. සමහර මුදලාලිලා නම් හොඳ ආකාරවම බඩු බැලන්ස් කරනවා. දුර පුතාලා දන්නවත් ඇති විශේෂයෙන් අම්මලා තාත්තලා. රයිට්. එහෙනම් බලමු මේක කොහොමද බැලන්ස් කරන්න කියලා. 2x ධන 1 මෙතන තියෙන ධන එකක්. ධන එක කියන එක අපි අයින් කරන්න ඕනේ. මෙතන තියෙන ධන එක අයින් කරන්න ඕනේ. x කියන පදේ තමයි අපි තනි කරගන්න ඕනේ. එහෙනම් ධන එක අයින් කරන්න මෙතෙන්ට අපි එකතු කරනවා ඍණ එකක්. එහෙනම් මේ පැත්තටත් ඍණ එකක් එකතු කරනවා. එතකොට ධන එකට ධන එක සුළු වුණාම 2x සමානයි 5න් එකක් අඩු වුණාම 4යි. දැන් තියෙන 2 මෙතන කියන්නේ 2x කියන්නේ 2 වැඩි කිරීම x. එතකොට එහෙනම් 2 වැඩි කිරීම x කියන්නේ නම් වැඩි කිරීමක් අපි අයින් කරන්න මෙතන x තනි කරගන්නයි ඕවනව තියෙන්නේ.
ඒක බෙදනවා දෙකෙන්. එහෙනම් දෙකෙන් බෙදුවා මේ පැත්තත් දෙකෙන් බෙදුවා. මොකද තරාදි ක්‍රමයට අනුව දෙපැත්ත අපි බැලන්ස් කරගන්න ඕනේ. එහෙනම් මේ දෙකට මේ දෙක සුළු වුණාම මේ දෙකට දෙවරක් 1යි 2යි. එහෙනම් x සමානයි 2යි කියලා එනවා අපිට උත්තරේ. මේ සමීකරණය එතකොට විසඳීමේ පිළිතුර විදිහට එනවා x සමානයි 2යි. ඔන්න එතකොට සමීකරණය අපි විසඳුවා. ඉතින් ඒ විදිහට අපි බලමු ගැටලු කීපයක් කරගෙන යන් ඉදිරියට. සරල සමීකරණ තව වෙන කීප වර්ගයක් තියෙනවා. ඒ නිසා සරල සමීකරණ දෙකයි දෙවෙනි එක 2y ධන 3 සමානයි 3යි y ඍණ 1. 2යි y ධන 1 සමානයි 3යි y ඍණ 1. ඉතින් මේක අරකට පොඩ්ඩක් වෙනස් දුවලා පුතා. දෙපැත්තෙම තියෙනවා y පද. හරිද? නමුත් මේකත් අපිට ගැටලුවක් නැහැ. අපි ක්‍රමානුකූලව යනවා. මෙතන තියෙනවා දෙකේ පදේ. මේක වෙන් කරගන්න ඕන. එහෙනම් මේක මම බෙදනවා කියන්න දෙකෙන්. එහෙනම් මේ පැත්තත් මම බෙදනවා දෙකෙන්. එතකොට මෙතන දෙකට දෙක සුළු වුණා. එහෙනම් y ධන 3 සමානයි මේ පැත්ත ආවා 3 බෙදීම 2යි y ඍණ 1යි කියලා. y ඍණ 1යි කියලා. හරි. ඊට පස්සේ අපි මේකේ මේ පැත්තේ තියෙන y එක අපි වැඩි කරලා බලනවා මේ විදිහට y ධන 3 සමානයි 3යි y ඍණ 3 මේකෙන් වැඩි කරා. බෙදීම දෙකක් ආවා. ඊට පස්සේ මේ දෙක මම මෙහා පැත්තටම ගන්නවා. එතකොට එනවා මේ පැත්ත වැඩි වුණාම 2යි y ධන 6 සමානයි මේ පැත්තෙන් එනවා 3යි y ඍණ 3. දැන් එතකොට y පද ටික අපි එක පැත්තකට ගන්නවා අනිත් පැත්ත ටික අනිත් පැත්තට ගන්නවා. එතකොට එහෙනම් මෙතනින් ගත්තොත් මේක මේ පැත්තට ගියපුවම 6 ධන 3 මේ පැත්තට ආවම එනවා 3යි y ඍණ 2යි y. එතකොට 6යි 3යි 9යි 3යි y වලින් 2යි y වෙනවා y සමානයි 9යි. y සමානයි 9යි. ඔන්න එතකොට ඒ සමීකරණ අපි විසඳුවා ඒ ආකාරයට y වලගේ හොයාගත්තා 9යි කියලා. ඊළඟට අපි තව සමීකරණයක් බලමු. අංක 3 5යි x ඍණ 2 බෙදීම 4 සමානයි 2යි කියලා තියෙනවා. සමානයි 2යි කියලා තියෙනවා. ඉතින් එතකොට මෙතන තියෙනවා බෙදීමේ පදයක්. බෙදීමේ පදයක් තියෙනවා නම් අපි මේක බෙදීම අයින් කරගන්න මෙතන පැත්ත වැඩි කරනවා 4න්. එහෙනම් 5යි x ඍණ 2 වැඩි කිරීම 4 බෙදීම 4 සමානයි 2 වැඩි කිරීම 4. 2 වැඩි කිරීම 4. එතකොට මේ 4ට මේ 4 සුළු වුණාම මෙතන එනවා 5යි x ඍණ 2 සමානයි දෙවරක් 4 8යි. ඊට පස්සේ මෙතන තියෙනවා ඍණ දෙකක් වැඩිපුර එහෙනම් 5යි x තනි කරගන්න ඕනේ. එහෙනම් 5යි x ඍණ 2 ධන 2 සමානයි 8 ධන 2. එතකොට මේ දෙකට මේ දෙක සුළු වුණාම 5යි x එනවා 10යි. මෙතන තියෙන 5යි x එහෙනම් අපි මේක 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා. x සමානයි 5 බෙදීම 10 බෙදීම 5 කියන්නේ 2යි. x සමානයි 2යි. එතකොට ඔන්න ඒ සමීකරණ අපි විසඳපු ආකාරය. ඒ ආකාරයට තවත් සමීකරණ කීපයක් තියෙනවා අපි බලමු. ආකාර කීපයක් මම දුවල පුතාලට කියලා දෙන්නේ. x ධන
එක බෙදීම 2 ධන x ඍණ 3 බෙදී 4 සමානයි 2න් 1යි. සමානයි 2න් 1. එතකොට අපි දුවල පුතාලා දැන් මෙතන තියෙනවා 2 තියෙනවා මෙතන තියෙනවා 4 තියෙනවා. මේ දෙන්නාම සුළු වෙලා යන විදිහට අපි සමීකරණයකින් මේ සමීකරණේ මුළු සමීකරණ පද්ධතියම වැඩි කරගෙන යනවා. එහෙනම් 2යි 4යි දෙකම මේ අයින් වෙන්න නම් අපි වැඩි කර යුතුයි 4න්. එහෙනම් මේ සමීකරණ පද්ධතියම අපි වැඩි කරනවා 4න්. එහෙනම් මම මේකට පළවෙනි සමීකරණය කියලා නම් කරොත් එක සමීකරණය වැඩි කරනවා 4න්. ඒක මේ ආකාරයට ලියන්න. එහෙනම් 4 වැඩි කිරීම x ධන 1 බෙදීම 2 ධන 4 වැඩි කිරීම x ඍණ 3 බෙදීම 4 මේ පැත්තේ එනවා. එහෙනම් 4 වැඩි කිරීම බෙදීම 2 කියලා එනවා. දැන් එතකොට මේක සුළු වෙලා යනවා. දෙවරක් 1යි දෙවරක් 2යි හතරවරක් 1යි හතරවරක් 1යි දෙවරක් 1යි දෙවරක් 2යි. දැන් එතකොට මේ ආකාරයට සුළු වුණා. දැන් එතකොට මේකේ අපි මේ දෙකෙන් මේක වැඩි කරගෙන යනවා. එහෙනම් දෙකෙන් වැඩි කරන ගියපහම 2යි x ධන 2 ධන x ඍණ 3 සමානයි 2යි. දැන් එතකොට මෙතන තියෙනවා ධන 2ක් මෙතන තියෙනවා ඍණ 3ක්. එතකොට ඒ දෙක සුළු වුණාම මට එනවා මෙතන තියෙනවා x එකක් මෙතන තියෙනවා 2x. එහෙනම් 3x ඍණ 1 සමානයි 2යි. දැන් එතකොට මෙතන තියෙනවා ඍණ එකක්. එහෙනම් ඒක මම අයින් කරන්න ධන එකක් දානවා මේ පැත්තට ධන එකක් දානවා. එතකොට මේකට මේක සුළු වෙලා ගිහින් 3x සමානයි 3යි කියලා එනවා. එහෙනම් මේ පැත්තත් 3ෙන් බෙදෙනවා මේ පැත්තත් 3ෙන් බෙදෙනවා. 3 සුළු වුණාම x සමානයි 1යි. x සමානයි 1යි. ඔන්න එතකොට දුවල පුතාලා සමීකරණ වර්ග කීපයක් ඉගෙන ගත්තා. සුළු කරන ආකාර කීපයක්ම. ඒ කියන්නේ ගැටලු ලැබෙන විදියවල් ආකාර තමයි මම මේ දුවල පුතාලට කියලා දුන්නේ. ගැටලු ලැබෙන ආකාර විදියවල්. ඉතින් මේ ආකාරයේ ගැටලු ආකාර වලින් තමයි ගැටලු දුවල පුතාලට ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතකොට මේ ආකාර ටික අනුගමනය කරොත් ඉගෙන ගත්තොත් දුවල පුතාලට පහසුවෙන් විභාග ගැටලුව විසඳ ගන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට අපි කතා කරමු එහෙනම් සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. එතකොට සමගාමී සමීකරණ කියන එක තමයි ඊළඟ දුවල පුතාලට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගාමී සමීකරණ. දෙවන මාතෘකාව සමගාමී සමීකරණ. ඇත්තට මේක ගොඩක් වැදගත් මේ මාතෘකාව. මේ මාතෘකාවෙන් තමයි ගොඩක් වෙලාට රචනාමය ගාන ගැටලුව දුවල පුතාලට ඉදිරිපත් වෙන්නේ. ඉතින් රචනාමය ගැටලුවට තමයි ලකුණු වැඩි ප්‍රමාණයක් හම්බෙන්නේ. ඒ නිසා දුවල පුතාලා හොඳට පුරුදු පුහුණු විය යුතු මාතෘකාවක් එක එකක් වෙන මේ සමගාමී සමීකරණ. ඉතින් එහෙනම් බලමු සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. සමීකරණ වර්ග කීපයක් තියෙනවා. අපි එකෙන් කීපයක් කතා කරමු. එතකොට මම ලියන්නම් සමගාමී සමීකරණ දුවල පුතාලට මෙන්න මේ ආකාර එකක්. 2x ධන y සමානයි 5යි. ඒක අපි ගන්නවා පළවෙනි සමීකරණය. ඊළඟට x ඍණ y x ඍණ y සමානයි 1යි. එතකොට මේක දෙවෙනි සමීකරණය. එතකොට මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. ඉතින් මේ සමගාමී සමීකරණයේ විශේෂත්වය තමයි දැන් එතකොට දුවල පුතාලට පේනවා ඇති. නොදන්නා පද දෙකක් තියෙනවා. අඥාත පද දෙකක් තියෙනවා. ඒක තමයි සමගාමී සමීකරණ විශේෂත්වය. ඉතින් නොදන්නා පද දෙකක් තියෙනවා නම් ඒ සමීකරණ විසඳන්න අනිවාර්යෙන් සමීකරණ දෙකක් තිබිය යුතුමයි. සමීකරණ දෙකක් තිබිය යුතුමයි. ඉතින් මේක එතකොට සමීකරණ දෙකක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට මේ x සහ y දෙක විසඳන්න පුළුවන්. එහෙනම් මේකෙත් එන්නේ විසඳන්න. ඔන්න ගැටලුව දෙන විදිහ. ඒ කියන්නේ x සහ y සොයන්න කියන එක තමයි මේ කියන්නේ විසඳන්න කියපුවම. ඉතින් එතකොට දුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ සංගුණකේ මේකට කියන සංගුණය. මෙතන ඉස්සරහා තියෙන ලකුණ බලන්න ඕන. මේකට ඉස්සරහා තියෙන ඉලක්කමට කියන සංගුණකේ කියන මේ නොදන්න අඥාත පදේ දැන් මෙතන ගත්තාම 1 තියෙන මෙතනත් තියෙන 1. ඒකේ ලකුණ වෙනවා ධන මෙතන ලකුණ ඍණ වෙනවා.
ඒත් එක්ක මෙතන x වල සංගුණකේ 2 වෙනවා x වල සංගුණකේ 1 වෙනවා. මෙතන ලියලා ගුණ නැති වුණාට 1 තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සංගුණක සමාන වෙලා ලකුණු ප්‍රතිවිරුද්ධ වුණොත් අනිවාර්යෙන් මේ සමීකරණ දෙක එකතු කිරීමෙන් අපිට පුළුවන් එක පදයක් අයින් කරලා අපිට අවශ්‍ය අර සරල සමීකරණ තත්ත්වයට පත් කරගෙන විසඳීමට යන්න. එහෙනම් අපි මේ සමීකරණ දෙකේ මෙතන සංගුණක දෙක සමාන වෙලා තියෙනවා ලකුණු ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් සමීකරණ දෙක අපි එකතු කරනවා. එහෙනම් පළවෙනි සමීකරණය එකතු කිරීම දෙවෙනි සමීකරණය අපිට ලියන්න පුළුවන් මේ විදිහට 2x ධන x ධන y ඍණ y පහ ධන 1 ආවලු තේරෙද? එතකොට එහෙනම් මෙතන ධන y මෙතන ඍණ y අන්න සුළු වෙලා ගියා. දැන් එතකොට ඉතුරුනා 2x x කියන්නේ 3x 5යි 1යි 6යි. එහෙනම් මේක 3ෙන් බෙදනවා මේකත් 3ෙන් බෙදනවා අර විදියට x සමානයි 3 වරක් 2යි x සමානයි 2යි x සමානයි 2යි කියලා. ඒක එතකොට එක අඥාතයක් අපි හොයාගත්තා x සමානයි 2යි. එහෙමනම් ඊළඟ අඥාතය අපි හොයන්න යනවා මේක මාර්ගයෙන් මේ සමීකරණයට ආදේශ කිරීම. දුවල පුතාලා ආදේශ කිරීම ඉගෙනගෙන ඇති. ඉගෙන ගත්තේ නැත්නම් මේ ක්‍රමෙන් හරි ඉගෙන ගන්න පුළුවන් දුවල පුතාලට හොඳට බලා ගන්න. x සමානයි 2 කියන එක ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එහෙනම් x සමානයි 2 එකෙහි ආදේශයෙන්. මෙතනින් අපිට ඕන සමීකරණයක ආදේශ කරන්න පුළුවන්. නමුත් අපි කැමති එකට ආදේශ කරපු කිසි එකකට නෑ. එකෙහි. ඒ කියන්නේ එක සමීකරණයේ ආදේශ කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් 2x 2 වැඩි කිරීම 2 ධන y සමානයි 5යි. ආදේශ කරා x වෙනුවට 2 දැම්මා. 2 වරක් 2 4යි ධන y සමානයි 5යි. එහෙනම් 4 ඍණ 4 කරා ධන y ඍණ 4 කරා. එතකොට 4ට 4 සුළු වුණා. y සමානයි 5න් 1ක් 5න් 4ක් 1යි y සමානයි 1යි. එහෙනම් මේකේ විසඳුම් විදිහට අපිට ආවා x සමානයි ධන 2යි y සමානයි ධන 1යි. මේ විදිහට පෙන්වුවා නම් දුර පුතාලට ගැටලුවට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට එහෙනම් මේ ගැටලුවේ පිළිතුර වෙනවා x සමානයි 2යි විසඳුම් නැත්නම් y සමානයි 1යි. ඉතින් එතකොට ඔන්න අපි එක වර්ගයක් ඉගෙන ගත්තා. ඊළඟ සමීකරණ වර්ගයෙන් මම කියලා දෙන්න යන්නේ. දැන් මේකේ ගත්තාම දැන් පේනවා x ධන 2යි y සමානයි 10යි. ඒක අපි ගන්නවා පළවෙනි සමීකරණය විදිහට. අංක 1. ඊළඟේ තියෙන 2x ඍණ 5y සමානයි 2යි. ඒක අපි ගන්නවා දෙවෙනි සමීකරණය ලෙස. ඉතින් එතකොට මේ සමීකරණ දෙක දිහා දුවල පුතාලා හොඳට බලපුවාම මේ අඥාත පදවල කිසිම එක සංගුණක සමාන වෙලා නැහැ. හැබැයි ලකුණු මෙතන ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. මෙතන ධන මෙතන ඍණ. ඒ නිසා අපි ඒ සමීකරණයේ මෙතන මේ y වල ධන ඍණ තියෙන නිසා අපි සංගුණක සමාන කරගන්න බලනවා. ඒ කියන්නේ අලුතින් සමීකරණ ගොඩනගා ගන්න වෙනවා. එතකොට මේක දීලා තියෙන සමීකරණය අපි අලුතින් ගොඩනගාගෙන විසඳුම් වලට යනවා. මේක තමයි අලුත් ක්‍රමය. ඉතින් එතකොට අපි සමීකරණ තව ගොඩනගා ගන්න වෙනවා. එහෙනම් බලමු කොහොමද ඒක කරන්න කියලා. එහෙනම් පළවෙනි සමීකරණය මම වැඩි කරනවා 5න්. 5න් වැඩි කරන්නේ මෙතන දැන් බලා ගන්න දුවල පුතාලා මොකද්ද මම මේ කරන්න හදන්නේ කියලා. එක සමීකරණය වැඩි කරනවා එහෙනම් 5න්. එතකොට මට ලියන්න පුළුවන් ඒක ලියන්න මේ විදිහට මුළු සමීකරණයම වැඩි කරන්න ඕන 5න්. එහෙනම් 5යි x වෙනවා. මෙතන ධන 10යි y සමානයි 5 වරක් 10 50යි. ඒ සමීකරණය මම ගන්නවා අංක 3 කියලා. ඔන්න මම නිර්මාණය කරගත්ත සමීකරණය. ඊළඟට මේක සමීකරණයට යනවා දෙවෙනි සමීකරණය. ඒ දෙවෙනි සමීකරණේ මම වැඩි කරනවා 2කින්. එහෙනම් දෙවෙනි සමීකරණ වැඩි කරලා 2 වරක් 2 4ix ඍණ 10යි y 2 වරක් 2 4යි. අංක 4. දැන් සමීකරණ දෙකක් ලැබුණා. දැන් සමීකරණ දෙකේ බලන්න අර මුලින් කියපු සමීකරණ දෙකේ ආකාරයටම මෙතන සංගුණක දෙක y වල සම්බන්ධ වෙලා තියෙන 10 10 විදිහට ලකුණු ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ 3 සහ 4 කියන සමීකරණ දෙක අපිට පුළුවන් එකතු කිරීමෙන් විසඳන්න.
එකතු කිරීමෙන් විසඳන්න. එහෙනම් මම මේක මේ විදිහට ලියනවා. තුන්වෙනි සමීකරණය එකතු කිරීම හතරවෙනි සමීකරණය මේ ආකාරයට 5යි x ධන 10යි y 4යි x ඍණ 10යි y සමානයි 50 එකතු කිරීම 4. දැන් එතකොට ධන 10යි y ඍණ 10යි y සුළු වෙලා ගියා. අන්න අපිට ආවාස් x වලින් විතරක් නැත්නම් තනි අඥාතයක් තියෙන සමීකරණයක් 5යි x 4යි x කියන්නේ 9යි x සමානයි 50යි 4යි 54යි. දැන් එතකොට පුළුවන් x කියන එක අපිට හොයන්න. එහෙනම් මේ පැත්ත බෙදනවා අපි 9න් x හොයාගන්න ඕන හින්දා මේ පැත්තත් 9න් බෙදපුවාම 9ට 9 ගිහපුවාම x සමානයි 9 වරක් 6 54යි. 9 වරක් 6 54යි. එහෙනම් x සමානයි 6යි කියලා අපිට උත්තරය ආවා. දැන් එතකොට x අපි හොයාගත්තාම මේ සමීකරණ 4න් කැමැති එකට දාලා අපිට හොයාගන්න පුළුවන් y කියන එක. එහෙනම් x සමානයි 6 අපි ආදේශ කරමු පළවෙනි සමීකරණයෙම. x සමානයි 6 එකෙහි ආදේශය. එතකොට පුළුවන් x වෙනුවට දැම්ම 6 ධන 2y සමානයි 10යි. මේකෙන් මට පුළුවන් මේ ආකාරයට 2y සමානයි 10න් 6ක් අඩු වුණාම එනවා 4ක්. එහෙනම් y සමානයි 4 බෙදීම 2යි කියන්නේ 2යි. y සමානයි 2යි. එහෙනම් x සමානයි 6යි y සමානයි 2යි මේ සමීකරණ දෙකේ විසඳුම. x සමානයි 6යි y සමානයි 2යි මේ සමීකරණ දෙකේ විසඳුම. ඔන්න එතකොට ඒ නව ක්‍රමය. ඉතින් එතකොට එහෙනම් දොළ පුතාලා ඉදිරියේදී අපි තව මේ පාඩම ඉදිරියට ගෙනියනවා. ඉතින් අදට එතකොට අද දිනට අපි පන්තියේ වැඩ කටයුතු නිමා කරනවා. දොළ පුතාලට මම ගැටලුවක් දෙන්නම් වෙනදා වගේම තමන්ගේ දැනුම මොනතරම් මට්ටමකට තියෙනවද කියලා උරගා බලන්න. මම මේ දැනුම උරගා බලන ගැටලුව දෙන්නම් සරල සමීකරණ යටතේදී සමගාමී සමීකරණ අපි ඉදිරියට කතා කරන නිසා. එහෙනම් අපි ගැටලුව මොකක්ද කියලා බලමු. දොළ පුතාලට අපි මේ සැරේ ඉදිරිපත් කරන ගැටලුව HW homework x ධන 1 යට x ධන 3 අලුත් ආකාරයක් සමානයි 4 බෙදීම 5 විසඳන්න. x ධන 1 යට x ධන 3 සමානයි 4 බෙදීම 5 කියන සමීකරණය විසඳලා මේ x වලගේ හොයාගන්න කියලා කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් එතකොට මේකට දුවල පුතාලට පුළුවන් මෙන්න මේ WhatsApp අංකයට පිළිතුරු යොමු කරන්න වෙනදා වගේම 0.7යි 1යි 6යි 220යි 502 0.7යි 1යි 6යි 220යි 502 කියන WhatsApp දුරකථනයට වෙනදා වගේම දුවල පුතාලට පුළුවන් මේකට විසඳුම් යොමු කරන්න. එහෙනම් දුවල පුතාලේ අදට අපි පන්තිය වැඩ කටයුතු නිමා කරනවා. සුපුරුදු වේලාවට නැවතත් දුවල පුතාලා හමු වීමේ බලාපොරොත්තු ඇතුව හරිදී නාලිකාවේ හරිදී පාසල තුලින්. එහෙමනම් දුවල පුතාලා සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට පන්තියෙන් සමුගන්නවා.